ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. දැන් මේ දවස්වල සමාජයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇතිවෙන භීතිය, ඒ වගේම ඒ අතරේ අපි හඳුනන නෑදෑයිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. නොයසේනම් කෙසේ නමුත් මේ ලංකාවාසී ජනතාව මරුමුවට පැමිණෙනවා මේ රෝගය නිසා. බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ හිත තුළ ශෝක සංතාප ඇති වෙනවා. ඉතින් මේ වාගේ ඉදිරියේ ඒ වගේම දැන් බලාගෙන යනකොට බහුතරයක් රෝගීට බඳුන් වෙලා ඒ යාන්තම් පණ බේරගත් අය ඉන්නවා. බහුතරයක් යාන්තම් කොරෝනා රෝගයේ වැළඳිලා මැරෙන්නේ නැතුව යාන්තම් බේරුණා. ඒ නිසා යාන්තම් බේරුණ ඔබ දැන් ඊළඟට කුමක්ද කළ යුත්තේ? ඇත්තටම දැන් මේ රෝගයෙන් කර්මානුරූපව මරණයටපත් වෙන අය මරණය කරා යනවා, ආයි උපතක් කරා යනවා. ඒ අතරින් බහුතරය රෝගීට බඳුන් වෙලා රෝගයෙන් සුව වෙලා මේ සමාජයේ ආපහු ජීවත් වෙන්න ජීවිත දාණය ලබනවා. ඉතින් හැබැයි මේ හැම එකම අවිනිශ්චිතයි. කෙසේ නමුත් දැන් රෝගේ හැදිලා ජීවත් වෙන කෙනා, බේරිච්ච කෙනා, සුව වෙච්ච කෙනා ඊළඟට කොහොමද මෝන දෙන්නේ කියලා ධර්මානුකූල උපදේශක් අවශ්‍යයි. මම ඒකට දැක්කා ධර්මයේ කියවගෙන යනකොට අතීතයේ සිද්ධ වෙච්ච අපූර්ව සිදුවීමක්. අපිට ගොඩාක් පාඩම් අතීතයෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද පින්වත්නි, අනාගතය කියන්නේ අතිශයින් අවිනිශ්චිත දෙයක්. අපි ප්‍රාර්ථනා කරන දේ නෙවෙයි වෙන්නේ. නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අපේ ජීවිතයේ හැඩගස්වා ගන්න එකට අපි කරුණු හොයන්න ඕන. එතකොට අතීතයේ පින්වත්නි බරණැස රාජධානියේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්, අතීතයේ බොහෝ කාලයකට කලින් බරණැස රජතුමාගේ බිසවට කුසේ දරුවෙකු පිළිසිඳ ගත්තා. ඒ දරුවෙක් පිළිසිඳ ගනිද්දී ඒ දරුවා බිහි වුණාට පස්සේ කර්මානුරූපව සසරේ වෛර බැඳගත් යක්ෂණියක් ඒක දැක්කා. දැකලා ඇය වරන් අරගෙන කලින්ම ඇවිල්ලා අර ඉපදිච්ච දරුවා අර අම්මා ඉස්සරහා පිටම චරචර ගාලා කාලා අතුරුදහන් වුණා. කෑ ගැහුවා වැදූ මෑණියෝ, විලාප තිබ්බා. බේර ගන්න බෑ. අල්ලන්නත් බෑ කිසි කෙනෙකුට යක්ෂණියක්. දැන් මේ විදිහට පින්වත්නි දෙවෙනි දරුවත් තුන්වෙනි දරුවත් මේ විදිහට දරුවෝ දෙතුන් දෙනෙක්ම යක්ෂණී කෑවා. මේ කලින් ජීවිතේක මං ඔබගේ දරුවෝ කනවාමයි කියලා වෛර බැඳගෙන සපත කරලා යක්ෂ ලෝකෙ ඉපදිලා වෙසමුණි දිව්‍ය රාජයාට දරදිය නැදලා වරන් අරගෙන ආපු අය. රජ කෙනෙක් වෙලාවත් වරන් අරගෙන ආපු යක්ෂයා නතර කරන්න බෑ. දැන් රජතුමාගේ රජ බිසවට මේ වාගේ අනතුරු වෙනවා කියන්නේ ඉතින් ඒ රටේ ඉන්න මන්ත්‍රධාරීහු, වෛද්‍යාචාර්යවරු කොච්චර ඉන්නද? ඒ කිසිවෙකුට අගබිසවගේ මේ ප්‍රශ්නෙට උත්තර නැහැ. දැන් ඊට පස්සේ මේ සාකච්ඡාව දිගින් දිගට යනවා මේ බිසවුන් වහන්සේට වෙන මහා අනතුරු ගැන. ඊට පස්සේ කතාව ඇති වුණා අවසානයේදී මේ බිසවුන් වහන්සේ දරුවා දැන් මේ හැම අවස්ථාවකම දරුවා ඉපදුනාට පස්සේ තමයි කන්නේ යක්ෂණී. කොච්චර රැකවල් දාලා තිබ්බත් කොතනින් මතුවේද දන්නේ. ඊට පස්සේ යකඩ ගෙයක් හදන්න කිව්වා, ආයෝගරයක්. එතකොට යකඩෙන් මාලිගාවක් හැදුවා, තනිකර යකඩ. එහි දරුවා බිහි වෙන විදිහට. ඔන්න යකඩගේ දරුවා බිහි වුණා. ඉපදුන දරුවාට කිව්වා ආයෝගර දරුවා. ආයෝගර
කුමාරයා කියලා. යක්ෂණීට බයින් ඒ කුමාරයාට අවුරුදු 16ක් වෙනකල් අර මාලිගාවෙන් එළියට අරගෙන නැහැ. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම් කිලිසෙල්ලන් ඒ ඔක්කොම අර යකඩ මාලිගාව ඇතුළත විතරයි. දැන් ළමයාට අවුරුදු 16යි. ඒ අතරතුර දරුවන් කන යක්ෂණීගේ ආයුෂ ගෙවිලා යක්ෂණී මැරිලා ගියා. එතකොට යකඩ ගියක් ඇතුළත දරුවා බිහි වුණ නිසා දරුවා රැකුණාද යක්ෂණී මැරුණ නිසා දරුවා රැකුණාද කියලා කියන්න අපිට තේරෙන්නේ නැහැ. යාන්තම් කුමාරයා බේරුණා. එහෙම බේරිලා අවුරුදු 16ක් ගියාට පස්සේ අර අම්මලා මේ මහරජුරෝ මේ බිසවුන්වහන්සේට කිව්වා දැන් කුමාරයාගේ කල වයස හරි. ඒ නිසා අපි මේ කුමාරයා වීදි සංචාරය කරවලා මාලිගාවට ගමු දැන් යකඩ ගේ හිටිය ඇති කියලා. ඒකට අර එක තැනකම ඉඳලා අර කුමාරයා රන්රුවක් වගේ වැඩිලා. අර කුමාරයා මාලිගාවෙන් එළියට අරන් වීදි සංචාරය කරනකොට කුමාරයාට පෙර නොදැකපු මේ ලෝකයේ දිහා බලනකොට මෙයා ඇහුවා මෙයාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් මෙච්චර කාලයක් මා මේ වීදිවල සංචාරය කරවන්න මේ සීතල හුළඟ වැදෙන මේ මම්මාවත් වල මාව ගෙනිච්ච නැත්තේ කුමක්ද මේකට හේතුව? මම අවුරුදු 16ක් දැන් මට වයස. අවුරුදු 16ක් මාව අර යකඩ ගේක හිර කරලා තියන්න හේතුව මොකද්ද? ඊට පස්සේ කිව්වා කුමරුවනි ඔය සෑම දෙයක්ම කළේ ඔබතුමාගේ යහපත පිණිස. ඔබතුමාගේ මෑණියන්ට මීට කලින් ඉපදුන දරුවෝ සියලු දෙනා පාහේ යක්ෂණියක් කෑවා. ඔබ විතරයි මේ අයෝගරේ නිසා බේරගත්තේ. ඒතර මෙයා කල්පනා කළා රාජකුමාරයා මං අම්මගේ කුසේ ගූත නිරයක් වගේ අම්මගේ බඩ ආස්සේ මස් වැදලි ආස්සේ අසූචි ගලයක් ආස්සේ වගේ මම මාස 10ක් හිටියා. එතකොට කොච්චර දුක්ඛන්දරාවක් වින්දාද? ඊට පස්සේ මම ඉපදුනා. ඒතකොට ඉපදෙනකොට යක්ෂණියෙක්ගෙන් බියක් ආවා කියනවා. ඒ මදුවට අවුරුදු 16ක් යකඩ කුටියක් අස්සේ ඉඳ සිද්ධ වුණා. ඒතර මහා විනාශයකට මහා කර්මයකට මහා දුකකට මම බඳුන් වෙලා ඉඳලා තියෙන මෙච්චර කාලයක් මට නොතේරුණාට. ඒ නිසා මෙච්චරත් විඳවලා මට මොන රජ සැපද්ද? මේ යකඩ ගෙවල් වල ඉපදිලා යකඩ ගෙවල් වල ජීවත් වෙලා යකඩ ගොඩවල් ආස්සේ ඉඳලා දැන් මගේ හිසට ඔටුන්න දාලා අතට මඟුල් කඩුව දීලා රන් ආභරණයෙන් සලසලා දිව්‍ය අප්සරාව වගේ කන්‍යාවෝ මාව පිරිවරා ගන්න යොදවලා මේ රාජ සැපක් මාගේ පියාණන් මාහට දෙන්න හදන එකේ තේරුම මොකද්ද? මම මෙහෙම දුක් විඳනවා. මේක සමහර කර්ම ආයෙම සංසාරේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මං ආයෙ තැනක ඉපදී අයෝගරයක් නැතුව මං ආයෙ සංසාරේ යක්ෂණියන්ගේ කටට ආහාරයක් වෙයි. ආයෙත් මට අම්මලාගේ අසූචි පුරවපු කලයක් වගේ බඩවල් ඇස්සේ මට ඉන්න සිද්ධ වෙයි. ඒ නිසා මට මේ රජ සැපෙන් තේරුමක් නැහැ. දැන් කුමාරයා තනියෙන් හිතා ඒ අතරේ අර පිරිස මේ කුමාරයා රාජ සභාවට කැඳෙව්වා. එතකොට මහරජුරුවන් වහන්සේ ඉන්නවා, මහ බිසෝන් වහන්සේත් ඉන්නවා, රාජ සභාව තියෙනවා. ඊටමත් ප්‍රීතියටපත් වුණ රජතුමා රන් රුවක් වාගේ මාගේ 12 හැවිරිදි රාජපුත්‍රයා පළවෙනි වතාවට රාජ සභාවට පැමිණුණා. රාජපුරුෂේනි කෙලිසෙල්ලම් කරව. ප්‍රීති ගෝසා පවත්වව. ගීත නාදයෙන් කුල්මත් වේව්. මාගේ ප්‍රිය පුත්‍රයා රාජ සභාවට පැමිණියා. කුමාරයා කිව්වා "නෑ සියලු දේම දැන් නවත්තන්න." නවත්තලා ඔබගේ රන්රුවක් වගේ රාජකුමාරයා පළවෙනි වතාවට රාජ සභාවට පැමිණ කරන ප්‍රකාශය ගැන මහරජතුමනි ඔබද සවන් දෙන්න. ඉතින් අර රාජ පිරිසට කිව්වා ඔබත් සවන් දෙන්න. රජතුමනි
අම්මා කෙනෙක්ගේ බඩේ අසූචි කලයක් අස්සේ වැඩෙනවා වගේ මං දසමසක් හිටියා. යක්ෂණියකින් බයක් පැමිණිලා මං අවුරුදු 16ක් යකඩ කාමරයක් අස්සේ හිටියා. අයෝගරයක් අස්සේ. તો මෙහෙම කර්ම විපාක විඳලා මම ඔබතුමා මට රජ සැප දීලා ඇති ඵලය මොකද්ද? ඒ නිසා පිය රජතුමනි ඔබගේ ප්‍රිය පුත්‍රයාගේ සතුට ඔබ කැමති නම් සැනසෙල්ල කැමති නම් ඔබ ඔබගේ ප්‍රිය පුත්‍රයාට ආදරේ නම් අවසර දෙන්න මේ සියල්ලම අතහැරලා මං හිමාලේ වනගත වෙනවා කිව්වා. දැන් මේ මුළු රාජ සභාවම නොසිතූ දෙයක්. එතකොට මේ අවස්ථාවේදී රජුරු අහනවා මා ප්‍රිය පුත්‍රයා මේ නුඹට මොකද්ද මේ එකපාරම උනේ? ඊට පස්සේ කියනවා රජතුමනි එකපාරම උන දේ තමයි තේරිච්ච එක. නැත්තම් මහරජතුමනි මා මේ කියන කතාව අහන්න අම්මා කෙනෙක්ගේ බඩේ තෙල් බින්දුවක් තරම් කලලින් ඉපදිලා එදා පටන් මේ ජීවිතේ ඉදිරියට යෑමක් මිසක් ආපස්සට කැරකීමක් නැහැ. යම් දවසක මරණයෙන් කෙලවර වෙනවා. මේ නිසා අම්මගේ බඩේ ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණය දක්වාම මේක කැරකි යනවා. ඉවර වීමක් නැහැ. ඒ නිසා මරණය කරයි මොහොතක් පාසා මේ අපි කැරකි යන්නේ. ඒ විදිහට මරණය දකින මම කොම්මටනම් මේ රාජ සැපකට ආශා කරන්නද? පිය රජතුමනි මේ සියල්ල අතහැර ධර්මයක් සොයාගෙන යන මාගේ ජීවිතයට තාත්තා කෙනෙක් විදිහට ආශිර්වාද කරන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි රජතුමනි බලන්න ඔබතුමන්ලා රජවරු විදිහට යුද්ධ කරනවා. ඊළඟට ශිල්ප දක්වනවා. ඊළඟට බොහෝ යුද්ධ කළ සතුරෝ මැඩ පවත්වනවා. ඒ වුණාට ඔබ කාටවත් ජරා මරණත් එක්ක සටන් කරන්න බෑ. ජරා මරණ ඉදිරියේ පෙරදෙනවා. ජරා මරණ කියන ආක්‍රමණයේ පැමිණෙද්දී ඔබට යුද්ධ කරන්න බෑ. දැන් ඕනම කෙනෙක් යුද්ධ කරලා දිනාගනි. නමුත් ජරා මරණ නැමැති යුද්ධේ පැමිණෙද්දී ඒ වදුර කාටවත් දුරු කරන්න බෑ. ඒ නිසා අපි පවා මේ ජරාවට මරණයට ලං වෙන්නේ. ඇත්තටම පින්වතුනි අද කාලේ නම් නිදාගත්තට පස්සේ හිට උදේ අවදි වෙන එක සැක සහිතයි. මේ හොඳට නිදා ගන්න කෙනා පහවදා උදේ ඇඟ රත් වෙලා උසුම ගන්න අමාරු වෙලා ලෙඩෙක් විදිහට නැගිටින්න පුළුවන්. වෙන්න බැරිද? සටන් කරන්න බෑ අපිට. ඉතින් ඒ නිසා දැන් ඔබ හිතන්න ළඟදී මේ ලෝකයේ කතාවට භාජනය වුණා ඇෆ්ගනිස්තානයේ තාලිබාන් වරුන් අල්ලගත්තා. එතකොට ඔවුන්ගේ අවුරුදු ගානක ප්ලෑන් එකක්. ආක්‍රමණය කරලා රට අල්ලගෙන ඔවුන් ජයගත්තා. ඔය විදිහට කාලයක් ප්ලෑන් කරලාවත් මේ මිනිස්සයාට ජරා මරණ ජය ගන්න බෑ ධර්මයෙන් තොරව. නිසා ලෝකෙම දැන් ඔය රටවල් අල්ලා ගන්න ආක්‍රමණිකයන්ට කවදාවත් ජරා මරණ ජය ගන්න බෑ. ඔවුන් වයසට යනවා. සමහරට ওই රටවල් අල්ලන්න ඉස්සෙල්ලාම ප්ලෑන් කරපු අය දැන් මැරිලා. අවසානයේ පසුපසින් එකතු වෙච්ච අය තමයි දැන් රටවල් අල්ලන්නේ. නමුත් ওই රටවල් ස්ථාපනය කරනකොට සමහරට රටවල් අල්ලගත්ත අයත් මැරිලා. ওই විදිහට එකිනෙකා මැරිලා යනවා. ඉතින් පින්වත්නි මේ කාරණාවේ කියනවා අර අයෝගර කුමාරයා කියනවා රට රාජ්‍ය අල්ලන කාටවත් ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. ඒ වගේම රටවල් තියුණු ලෙස ජය ගන්න රජවරු මහා සේනා ජය ගන්න රජවරුන්ට කවදාවත් මාර සේනාවක් ජය ගන්න බෑ. ඒ නිසා මොකද්ද කියලා හුවා මේ පංචකාම රසෙන් විඳ ජීවිතේ අර්ථයක් හොයලා යන්න ජීවිතේ තේරුම. ඊට පස්සේ අහනවා ඇත්තස්රිය පාබල ආදී චතුරංගනී සේනාව පිරිවරාගෙන සතුරන් මඩින සතුරන්ව ජය අරගෙන සතුරන්ගෙන් මිදිලා රාජ්‍ය කරන රජවරු ඉන්නවා. ඒ වුණාට කිසිම රජ කෙනෙකුටවත් මායාවෙන් මිදෙන්න බෑ.
ඊට පස්සේ කියනවා සූර්යෝ සතුරන්ගේ නගර සුණු විසුණු කළා සේනා බිඳලා තමන්ගේ අනසක බලය පතුරවනවා. එහි සූර්යයන්ටවත් මාර බලය බින්දින්න බෑ. මාරයා බින්දින්න බෑ. ඇයි පින්වතුනි වැඩි ඈතකට යා යුතු නැහැ. මේ ලක් දෙරණේ හිටපු දසමහා යෝධයෝ බලන්න මහා යකඩ දොරවල් කඩපු කණ්ඩුල හස්ති රාජයා ඔහු දමී ගියා. කණ්ඩුල හස්ති රාජයා විජිතපුරේ කඩපු දොරටුවෙන් ඇතුල් වෙන්න ලැජ්ජාවෙන් 18 රියන් ගල් ප්‍රාකාරයේ බාහුවෙන් සුණු විසුණු කරලා යෝධයෝ 10 පොලකින් ඇතුළු වුණේ විජිතපුරේට. ඒ යෝධයෝද මේ පරලෝ ගියා. මේ ගල් කුළුණු මැටියෙන් කැටයන් අඹනවා වගේ ගල් කුළුණු වලින් කැටයන් අඹපු මහා ගල් කුළුණු ඔසවා මන්දිර රාජ මන්දිර නිර්මාණය කරපු ඒ මහා හවිහත්ති තියෙන අය පවා මේ ගියා. ගලක් මෙලෙක් කරන්න පුළුවන් වුණත් ගලකින් මහ විශාල පර්වතයකින් බුදුරුවක් මවන්න පුළුවන් වුණත් මායාවෙන් තමාට පැමිණෙන ඉරණම වෙනස් කරගන්න කිසිවෙකුට බැරි වුණා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න වටිනවා. ඇත්තටම මරණය ගැන මේ විදිහටවත් මොහොතක්වත් කල්පනා කරලා තියෙන්න ඕන පින්වතුනි. ගොඩාක් අය ඉන්නේ අපි මැරෙන්නේ නැහැ කියන අදහසෙන්. ඒ මැරෙන්නේ නැහැ කියන අදහස හිතට ආවට පස්සේ මරණේ බය කාටත් එනවා ඉස්සරහට. ඒ මොහොතේදී මුහුණ දෙන්න බැරුව යනවා. කරන්න දෙයක් නැහැ. ඒ මොහොතේදී මුහුණ දෙන්න බැරුව බය වෙලා කෑ ගහලා ඊළඟට තමන්ගේ ඥාතීන්ගේ දරුවන්ගේ ඒ සංස්කාරවල එල්ලිලා මැරුණාට පස්සේ දුගති ලෝකවලට ගිහිල්ලා ආපහු හිත බැඳිච්ච තැන් පිටිපස්සේ එන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ හරි අපගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව හිතන්න. මරණය හිතුවේ නැත්තම් අපේ ජීවිතේ අකුසල් දුරු කරලා කුසල් උපද්දවා ගන්න බැරුව යනවා. ඇත්තටම අපිට ජීවත් වෙන්න තියෙන තව ටික දොහයි නම් මේ ටික දොහට ඇයි පව් කරන්නේ? ඉතින් පින්වතුනි අර කණ්ඩුල හස්ති රාජයා යකඩ දොරවල් කඩාගෙන විජිතපුරයට ඇතුළු වුණ බව මං කිව්වේ. අයෝගර කුමාරයා කියනවා මහා හස්තියින් ඉන්නවා. සතුරෝ මැඩලා සතුරෝ සුණු විසුණු කරනවා මහා හස්තියින්. ඒ ඇතෙකුටවත් මායාගේ බලය සුණු විසුණු කරන්න බෑ. මරණයටපත් වෙනවාමයි. අපි මරණය කරා යනවාමයි. ඊට පස්සේ ඉන්නවා අක්කන වේදී, සර වේදී, වාල වේදී කියලා දුනු ශිල්පීන්. ඈත විදුලි එළියෙන් ඈත සතුරාට විදින අය ඉන්නවා. හඬ එන දිශාව බලලා ඒ හඬ ආපු තැනට හඬෙන් සංඥාව අරන් විදින දුනු අය ඉන්නවා. අස්ලෝමයට විදින දුනු අය ඉන්නවා. ඒ කිසිවෙකුට කොයිතරම් චතුරව දුනු ශිල්ප දැක්කුවත් මායයට විද ගන්න එකක් නැහැ. මායයට විදින්න දුනු ශිල්පියෙක් නැහැ. ඊට පස්සේ කියනවා පංච මහා විල් පවා සිඳිලා යනවා. මන්දාකිනී අනෝතප්ත ආදී මහා විල් තියෙනවා. මේ මහා විල් හිමාලයේ තිබෙන සිඳී යන දවසක් එනවා. පසෙක තැබේවා සතර මහා සාගරී ජලයේ පවා සිඳිලා යන දවසක් එනවා නම් රයිතුමනි මොනවද මේ ලෝකේ ස්ථිර? ඇත්තටම පින්වතුනි මොනවද ස්ථිර කියලා කියන්නකෝ. මේ සියල්ල නැති වෙනසි යනවා නේද? ඒ නිසා අපිට කොයි මොහොතේ හරි මොකෙන් බේරිලා හිටියත් යම් දවසක මරණය එනවා. දැන්නම් බේරුණා ආයේ ප්‍රශ්නයක් නැහැ කියලා සැනසෙල්ල ලබන්න බෑ මේ ලෝකේ කිසි කෙනෙකුට. ඇයි පින්වතුනි එක මාරකයකින් ගැලවෙනකොට ඊළඟ තැන අනිත් මාරකේ. මේක අර සතර පැත්තෙන් පර්වත හතරක් පෙරලීගෙන එනවා වගේ ජරා මරණ හතර පැත්තෙන් පෙරලෙනකොට තැනක් නැහැනේ
එයාට ගැලවෙන්න තැනක් නැහැ. හතර පැත්තෙම කඳු පෙරලිගෙන එනවා වගේ මේ භයානක දේවල් වලට මුහුණ දීලා ඉවරයි වගේ දැනෙන හුස්මක් හෙල්ලානේ පැත්ත බලනකොට අනිත් පර්වතේ පෙරලිගෙන එනවා. රට උනත් ලොක්ඩවුන් කළා ඕන්න දැන් ඉවරයි. මෙන්න දැන් මරණ සංඛ්‍යාව අඩු වෙනවා, රෝගීන් සංඛ්‍යාව අඩු වෙනවා කියලා සුසුමක් හෙල්ලනකොට ඊළඟ දවසේ වැඩි. ඉතින් ඒ නිසා ජරා මරණ මේ ලෝක සත්වයා කරා එනවා. අපිට ඇත්තටම මේ ලෝකේ ධර්මයකින් හැර මේ පංචකාම ලෝකෙන් අස්වැසිල්ලක් ලබන්න බෑ පින්වත්නි. ඊට පස්සේ අයෝගර කුමාරයා කියනවා අපේ ජීවිත හරියට සුළඟ තියෙන තැනක තියෙන සලුවක් වගේ. හැම වෙලාවෙම හෙලවෙනවා. ගඟක් අයිනේ තියෙන ගහක් වගේ. හැම වෙලාවෙම සෙලවෙනවා. ඒ නිසා අපේ ජීවිතේ හැම වෙලාවෙම සෙලවි තියෙන්නේ. චංචල වෙවි තියෙන්නේ. සුළඟ නැති තැනක තියෙන පහන් සිලා ඒකාකාරීව දැල් වෙනවා වගේ. අපේ ජීවිතේ එකම විදිහට තියෙන්නේ. කොයි වෙලාවෙ නිවිලා යයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ගහගෙන යයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ කඩා වැටෙයිද දන්නේ නැහැ. කියනවා රජතුමනි ගසේ ගෙඩි ඕනම වෙලාවක වැටෙන්න පුළුවන්. මල් කාලෙත් ගහේ ගෙඩි වැටෙනවා. ඊළඟට චූටි ගෙඩි කාලෙත් වැටෙනවා. ඊළඟට අපි කියමු අඹ ගහක් කියලා. ඊට පස්සේ අඹ ගැට කාලෙත් වැටෙනවා. ඊළඟ මෝරගෙන එනකොටත් වැටෙනවා. මෝරලත් වැටෙනවා. ඉදිලත් වැටෙනවා. කුණු වෙලත් වැටෙනවා. ඒ නිසා අඹ ගහේ ගෙඩි ඕනම වෙලාවක වැටෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම ස්ථිර දෙයක් තමයි කවදා හරි අඹ ගෙඩිය වැටෙනවා. මේ ලෝකේ ස්ථිරසාරව ගහට බද්ධ වෙලා අජර අමර වෙලා තිබෙන අඹ ගෙඩියක් නැහැ. ඒ වගේ මේ ලෝක සත්වයා පුංචි කාලේ මැදි වයසේ ඒ වගේම වයසට ගිහිල්ලා ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. අපි දැන් ගත කරන හැම මොහොතකම දැන් ඔබේ වයස බලන්න. ඔබගේ වයස දැන් අවුරුදු 20 ගාණක් නම් 30 ගාණක් නම් 40 ගාණක් නම් ඔබ දැන් ගත කරන වයසෙන් ඔය වයසේ ඔය මොහොතේම කෝටි ප්‍රකෝටි ගණන් ලෝකයේ මිනිස්සු මැරිලා තියෙනවා. ඒ නිසා ඔය වයස නොමැරෙන වයසක් නෙවෙයි. ඔබ ගත කරන දවසේ යාමය ඔය යාමේ කෝටි සංඛ්‍යාත මිනිස්සු මැරිලා තියෙනවා. ඔය යාමය නොමැරෙන යාමයක් නොවේ. ඊළඟට ඔබ ගත කරන ඔබ පිරිමි ජීවිතය, ඔබ ගත කරන ස්ත්‍රී ජීවිතය, ඒ ජීවිතවල ඕන තරම් මැරිලා තියෙනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ බව කියන්නේ මරණයෙන් ගැලවෙන්න සාධකයක් නෙවෙයි. දැන් මේ ගත කරන තප්පරය, විනාඩිය, මේ පැය ලෝකේ කෝටි ගණන් මිනිස්සු මැරිච්ච වෙලාවක්. මේ තප්පරය අජරාමර තප්පරයක් නෙවෙයි. ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඔබ ඉන්න ඉරියව්වෙන් කෝටි සංඛ්‍යාත පිරිසක් මැරිලා තියෙනවා. ඒ නිසා ඔබ ඉන්න ඉරියව්ව අමරණීය ඉරියව්වක් නෙවෙයි. ඒ නිසා කිසි තැනක ගැළවිල්ලක් නැහැ. ඒක කල්පනා කරලා බලන්න මේ ජීවිතය අස්තිරයි නේ කියලා. මරණය කරා යනවනේ කියලා. අපේ හිතෙන් පින්වතුනි මේ සත්‍ය පිළිගන්න. අපි ගොඩාක් දුක් වෙන්නේ සත්‍ය පිළිගන්න බැරි නිසා. අපි මැරෙන්නේ නැහැ කියන අසත්‍ය තුල ඉන්නවා. නමුත් සත්‍යය තමයි උපන් සත්‍යය මැරෙනවා. සත්‍යයට මුහුණ දෙන්න වෙන්නේ කඳුළු එක්කුණු මුහුණෙන්. ඊළඟට පින්වත්නි ආයෝගර කුමාරයා කියනවා ඒ වගේ ඕනම කාලයකදී මිනිස්සු මැරෙන්න පුළුවන්. කියනවා ආයුෂ හඳ වගේ නෙවෙයි කියනවා. ගියොත් ගියාමයි කියනවා. පුරපක්ෂයේ සඳ වැඩි වැඩි යනවා. අවපක්ෂයේ සඳ ගෙවි ගෙවි යනවා. ආයෙත් හඳක් උදා වෙනවා. නමුත් මේ ගෙවන තප්පරේ ඔබගේ වයසේ ගියොත් ගියාම මිසක්කා ওই ගෙවන මොහොත ආයෙ කවදාවත් ගන්න බෑ. ඇතුම් ලවාවත් අදින්න බෑ. ජීවිතේ ගෙවන හැම තප්පරයක්ම ගෙවුනොත් ගෙවුනාම මිසක්කා ආයෙ උදා වෙන තප්පරයක් නෙවෙයි. කල්පනා කරන්න මේක ගැන. දැන් උදාහරණයක් ඔබ කල්පනා කරලා බලන්න. මට මතකයි අපේ අසපුවලම
දන් සභා මණ්ඩප පිරෙන්න දහස් ගණන් සංඛ්‍යාත පිරිස දන් සභා මණ්ඩප වල පිරීලා බණහප යුගයක් තිබ්බා. ආයේ එයිදෝ කවුදෝ දන්නේ. ස්තූප වන්දනා කරනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෑයකට විහෙරකට බෝධියකට ඉසින ලද සමම් මල් වගේ මලු පෙත්මම් පිරීලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකම සෑයක් දිහා බලාගෙන බුදු ගුණ සංඝ ගුණ කීකියා වැඳ වැඳ හිටපු යුගයක් තිබ්බා. ඒවා කවදා ආපහු පැමිණෙයිද කවුද දන්නේ? ඒසා ගෙවි ගිය යුගයේ ගෙවි ගියාම මිසක් ආයෙන්නේ. පින්වතුනි පිනක් කුසලයක් කරන්න අවස්ථාව ලැබුණොත් ඒක ඒ වෙලාවෙම කරගන්න. ආයෙන්නේ ඊළඟ මොහොතේක. පස්සේ කියලා කල් තමපු අයට අපි ඒ කාලේ ධර්ම දේශනා කරද්දී කිව්වා පන්සලට ගිහිල්ලා අසපුවට ගිහිල්ලා පොයේ දවසේ සිද්ධාස්ථානයක ඉඳලා සිල් ගන්න ගෙදෙට්ට වෙලාම ඉන්නේ නැතුව කියලා. සංඝයා හොයාගෙන යන්න, දේශකයන් වහන්සේ හොයාගෙන යන්න. ගිහිල්ලා ඒ ඉදිරියේ සම්මුඛව බණහඬ කියලා අපි ඒ කාලේ ධර්ම දේශනාවලට කිව්වා. දැන් ඒව නැහැ. දැක්කද අවස්ථාව මගේ හැරුණොත් වෙන දෙයි. ඒ නිසා දැන් ශෝක වෙන්න, තැවෙන්න දේවල් නෙවෙයි තියෙන්නේ. දැන් කරගන්න පුළුවන් හරිය දැන් කරගන්න. කාලයක් එයි මේ වාගේ රූපවාහිනියෙන් එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ හෝ මේ විදිහටවත් බණක් අහන එක නැති වෙලා යන කාලයක් එයි. අපි දන්නේ අපි නොසිතන දේවල් නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දවසකට මේ විදිහට ධර්ම දේශනාවක්වත් අහන එක දිගටම කරගෙන යන්න. මේ අවස්ථාව මගේ හැරෙන්න දෙන්න එපා. අපේ කන් ඇහෙන්නේ නැති දවසක් වෙනවා. හරි මේ ඔක්කොම මේ විදිහට තිබ්බත් කන් ඇහෙන්නේ නැති දවසක් අපිට එනවා. ඇස් පේන්නේ නැති දවසක් අපිට එනවා. හැම දෙයක්ම නුරුස්සන දවසක් අපිට එනවා. ඊළඟට අපි ඉන්න ඇඳේම අපිට මල පහ වෙන දවසක් එනවා. කාටට ඔබන කෑම ටික ගිල ගන්න බැරි කාලයක් එනවා. මේ වාගේ සනාතන සත්‍යයක් ඉදිරියේ නේද අපි මේ ලෝක සත්වයා hina වෙවි කවටකම් කර වාසය කරන්නේ. මොනෝ ජීවිතේ කොමක් පෙනිලාද මිනිස්සු මේ සෙනහවෙන් සිටින්නේ. අනිත් අයට නිନ୍ଦා අපහාස කරමින් සිටින්නේ. නිසා ජීවිතයේ යථාර්ථය කල්පනා කරලා යථාර්ථයේ ඉදිරියේ යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් නම් සිනා වෙන්න. අයෝගර කුමාරයා කියනවා රජතුමනි බලන්න යක්ෂ භූතයෝ පිසාචයෝ කුම්භාණ්ඩකයෝ නාග රාක්ෂස ආදී මිනිස්යාගේ ශරීරයට ආවේශ වෙලා මේ මිනිස්සු පෙළෙන හැටි බලන්න. නමුත් ඔය එක යකෙකුටවත් මාරයාට ආවේශ වෙන්න බෑ. මොකක්ද හුව මේකේ තිපාලේ? ඔක්කොම සෙල්ලම් මේ අහිංසක අයත් එක්ක විතරයි. මාරයාගෙන් පලා යන්න බෑ. ඊළඟට කියනවා රජතුමනි ඔබතුමන්ලා මහා රජවරු අපරාධ කරුවන්ට අත් සිඳ පියව, කකුල් සිඳ පියව, ඉසගසාදා පියව, කසෙන් තල පියව කියලා දඬුවම් දෙනවා. වැරදි කරපු අයට සතුරන්ට දඬුවම් දෙනවා. මේ ලෝකේ එකම එක රජෙක්වත් මාරයාට දඬුවම් දෙන්න එක රජෙක් පහළ වෙන්නේ නැහැ කිව්වා. ඕන් මාරු ඉදිරිය අසරණයි. මාරු ඉදිරිය අසරණයි. ඊට පස්සේ අයෝගර කුමාරයා කියනවා රජතුමනි හොරු පවා හොරකම් වලට අහු වුණාට පස්සේ අල්ලස් දීලා යාන්තම් රජතුමා සතුටු කරලා ගැලවිලා යනවා. ඉහළ බලධාරීන් අල්ලසෙන් සතුටු කරලා වරදකරුවෝ ගැලවි යනවා. ඒ වුණාට මේ ලෝකෙ කිසි කෙනෙකුට මාරයාට අල්ලස් දීලා ගැලවිලා යන්න බෑ. මාරයාට අල්ලස් දීලා ගැලවිලා යන්න බෑ. සියලු දෙනා මරු අසංගිට යනවා. රජවරු අස්වැසුවත් මරු අස්වසන්න බෑ. රජතුමනි අයෝගර කුමාරයා කියනවා මේ මාරයාට මේ පොඩි කෙනෙක් මේ මධ්‍යම වයස කෙනෙක් මේ තරුණයෙක් මේ වැඩිහිටි කෙනෙක් මේ වයසක කෙනෙක් කියලා තරාතිරම් බලන්නේ මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් වර්ගීකරණයක් නැහැ මාරයාට. මාරයාගේ හිතේ තෙත් ගතිය කියන එක නැහැ. තරාතිරම් කියන එක නැහැ.
නිසා ඕනම වයසක ඕනම කෙනෙක් ඕනම තැනක ඉන්න ඕන විදියකට ඉන්න කෙනෙක් මරු වසඟයට යනවා. අජර අමර කිසිම තැනක් කිසිම වෙලාවක් කිසිම ඉරියව්වක් කිසිම ස්වභාවයක් නැහැ. මහරජතුමනි කියනවා සිංහ ව්‍යාග්‍රයන් සිංහයෝ කොටි වලස්සු දුර්වල සත්තු අරගෙන පන පිටින් හොලවා කනවා. කෝ එක සිංහේ එක කොටියෙක් පහළ වුණේ නැහැ කිව්වා. මහරයා ගැඟට පනින්න පුළුවන් කිසි. මොකක්ද මේ ජීවිතයේ අර්ථය? රජතුමනි බලන්න මායාකාරියෝ මායාව දක්වා මිනිසුන් මායාවටපත් කරනවා මුලාවටපත් කරනවා තමන්ගේ විඥා වලින්. මායාකාරයෝ විඥා පෙන්නන අය මැජික් පෙන්නන අය ඒ වුණාට ඔය එකෙකුටවත් මායයට විද්‍යාවක් පෙන්න ගන්න බැරි වුණා. මායයට මායාවක් පෙන්න ගන්න බැරි වුණා. ඔවුන් මායාගේ විද්‍යාවට අහු වුණා. මොකක්ද මේකේ තේරුම? ඊළඟට කියනවා රජතුමනි විෂගෝර සර්පයෝ ඉන්නවා. දෂ්ට කළ සැනින් මිනිස්සු මැරෙයි යන. ඔය එක විෂගෝර සර්පේකටවත් මායයට දෂ්ට කරගන්න බැරි වුණා කිව්වා. බලන්න මේ කුමාරයා කල්පනා කරලා තියෙන විදිය මරණය ගැන. අර මරණය දැන් අපි මරණ සතිය කියනකොට ඒ මරණ සතිය කල්පනා කරන ක්‍රමවිදි බලන්න. ඊට පස්සේ කියනවා විසගෝර සර්පයෝ මිනිසුන්ට දෂ්ට කළාට පස්සේ දක්ෂ වෛද්‍යවරු ඒ විස අයින් කරනවා. ඒ වුණාට කිසිම මේ දක්ෂ වෛද්‍යවරයෙකුට මායාවේ විස අයින් කරගන්න බැරි වුණා. ඊට පස්සේ කියනවා සමහර වෛද්‍යවරු ඉන්නවා කියනවා අම්මෝ මේ මැරෙන්න ගිය ලෙඩා බේරගත්තා. මැරෙන්න ගිය ලෙඩා බේරගත්තා කිය ඉන්න මහා වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරුත් මැරිලා ගියා. මහරජතුමනි විද්‍යාදරයෝ ඖෂධ බලෙන් නොපෙනී ඉන්න ඖෂධ හදා ගන්නවා. ඉස්සර තිබිලා තියෙන සිද්ධ විද්‍යාදරයෝ මන්ත්‍ර බලෙන් ඖෂධ හදලා ඒ ඖෂධ ඇඟේ ගාගත්තට පස්සේ කාටවත් ඒව පේන්නේ නැහැ. ඒ වුණාට ඒ කිසි කෙනෙකුට ඖෂධයක් හොයාගන්න බැරි වුණා මරුවාට නොපෙනී ඉන්න. ඔවුන් මරුවාට පේනවා. ඊට පස්සේ කියනවා රජතුමනි මේ විදිහට මේ මරණය තමා කරා පැමිණෙද්දී මරණයෙන් තමාව වෙලා ගනිද්දී මනුස්සයාට බේරෙන්න තැනක් නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චත්තං මහන්තං යතාවස්ස කාලේ. එසත් ධර්මයෙන්ම තමයි මිනිස්සෙක් රකින්නේ වැස්සකට කුඩයක් කිහිලා ගත්තා වගේ. ධර්මයේ හැසිරෙන කෙනාට ආනිසංසයක තමයි. ඔහු රකින්නේ ධර්මයේ විසින්. කුඩයක් ඇතුළට ගිය කෙනාට තෙමින් නැතුව ඉන්නේ ඒ කෙනාගේ අනුභවයකින් නෙවෙයි කුඩේ තියෙන නිසා. නිසා ධර්මයේ හැසිරුණොත් ධර්මයේ තුලින්ම තමයි කිව්ව රජතුමනි මට මේ ඉන්න පොඩි කාලේ මං තව පොඩි කාලේ ජීවත් වෙන්නේ. ඒ කාලේ මට මේ දුකෙන් නිදහස් වෙන්න මාවතකට යන්න මට අවසර දෙන්න කිව්වා. අම්මා කෙනෙක්ගේ අසූචි පුරවපු කලයක් වගේ බඩක් අස්සේ මම ඉඳලා යකඩ ගියක් අස්සේ අවුරුදු 16ක් ඉඳලා මං විඳපු විඳවිල්ල ඇති කිව්වා හොඳට. කියනවා රජතුමනි ඒ නිසා මට ධර්මයේ හැසිරෙන්න අවස්ථාව හදලා දෙන්න. මේකට එපා කියන්න එපා කියලා. දැන් ඒකයි මං කිව්වේ මරණේ පෙනිපෙනී යාන්තම් කොරෝනාව හැදිලා මැරෙන්නේ නැතුව බේරිච්ච චරිත ටිකක් තියෙනවා. දැන්වත් ආයේ පරණ පුරුදු වලට පරණ වැලේ වැටෙන්න එපා. මං යාන්තම් බේරුණා මොකක් හරි පිනකට. ඒ නිසා දැන් නම් මගේ ජීවිතේ මං වෙනසක් ඇති කරගන්නවා කියලා ධර්මානුකූල ප්‍රතිපදාවකට යන්න. ගෙවෙන දවසක් පාසා ධර්මයක් ශ්‍රවණය කරන්න. බණපදයක් නැසී දවසක් ගෙවෙන්න දෙන්න එපා. අපේ මරණය ඉතාමත් ළඟයි. මේ ලෝකෙට එන වසංගත ව්‍යසන කොයිම ආකාරයෙන් එයිද කියලා අපි දන්නේ නැහැ. ඊට කලින් මම මතක් කරන්න. ඉතින් අයෝගර කුමාරයා තමාගේ පිය රජතුමාට මේ විදිහට
බොහෝසේ කරුණු දක්වලා හඬද්දී වැළපෙද්දී තව කරුණු කියලා ඒ රාජ ආභරණ රජතුමාට බාර දීලා කසාවත් හැඳගෙන හිමාලයට ගියා. මාගේ එකම ප්‍රිය පුත්‍රයාත් මේවා අතෑරියා නම් මමත් යනවා කියලා රජතුමාද දේවියද පැවිදි වෙන්නට ගියා. ඔබ විශ්වාස නොකරන්න පුළුවන්. නමුත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඒ මුළු රාජ්‍යයේම දොරටුවක් අරින්නවත් කෙනෙක් ඉතුරු වෙලා හිටියේ නැහැ. සියලු දෙනාම සියල්ල අතහැරලා පැවිදි වෙන්න ගියා. එක දවසින් දෙකෙන් තුනෙන් මේක සිද්ධ වුණා. ඊට පස්සේ එක මිනිහෙක් රාබොන්නට ගිහිල්ලා. ඒ රාබොන්න තැන එකට ඉඳගෙන රාබොන්න මිනිහෙක් නැති තැන ඒකිනත් රාකට්ට අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණා. ඒ පිරිසේ අවසානට පැවිදි වෙච්ච කෙනා තමයි අපේ රටේ ප්‍රදුනේ මලියදේව මහරහතන් වහන්සේ. ඔය අයෝගර සමාගමේ අවසානට පැවිදි වෙන්න ගිය කෙනා. ඒ රාජ්‍යයේ පැවිදි වෙන්න ගිය සියලු දෙනාම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත්වයටපත් වුණා. ඒකාන්ත සත්‍යය තමයි එදා ඒ රාජ්‍යයේ අපි නම් හිටියේ නෑ දුගී දුප්පතෙක් වෙලාවත්. මක්නිසාද එදා දුගී දුප්පතත් පැවිදි වෙන්න ගියා. ඒ අයෝගර සමාගමේ ඒ අයෝගර කුමාරයා රට හැරලා යද්දී ඒ සමග පැවිදිච්ච සියලු දෙනා නිවන් දැක්කා. එක්කෙනයි අවසානට ඉතුරුනේ ඒ මලියදේව මහරහතන් වහන්සේ. ඒ පිරිසේ අවසානයට ගිය කෙනත් රහත් වුණා කියන අදහසින් තමයි මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ කියන්නේ. බලන්න සත්පුරුෂයන්ගේ වැටේ අවසානයට ගියත් ඔහුටත් යහපතක් තියෙන හැටි. හැබැයි ඉතින් මේ සියලු යහපත සිද්ධ වුණේ එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච මරණ සතිය නිසා. අපි මරණයටපත් වෙන්න පුළුවන් කියලා හිතන නිසා. ඔබ දන්නවද අතීතේ කිස්තු වර්ෂ 536 වගේ මතක හැටියට අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් විශාල ඝන මීදුමක් ඇවිල්ලා ඒ මීදුමෙන් යුරෝපයේත් මැද පෙරදිග රටවලුත් ආසියාතික සමහර රටවලුත් ඒ කළු මීදුමෙන් වැහිලා ගියා. ඒක සුළඟටවත් ඒ කළු මීදුම යන්නේ නැහැ. ඔබ විශ්වාස නොකරන්න පුළුවන්. මාස 18ක් අහසේ කළු වලාව තිබිලා තියෙනවා. ඉරව්ව වැටෙන්නේ නැහැ. ග්‍රීස්ම කාලෙත් යුරෝපීය රටවල් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5ට තිබිලා තියෙනවා. මාස 18ක් සතා සිව්පාව මැරුණා, ගස් කොළන් මැරී ගියා, මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරිලා ගියා. ඉරව්ව වැටෙන්නේ නැතුව මාස 18ක් තියෙනවා කියන්නේ. හිතන්නකෝ ඒකාස්සෙන් රට ආක්‍රමණය කරලා යුද්ධ කල කෝලහල ඔක්කොම එකට කණ්ඩ බොණ්ඩ නැතුව මිනිස්සු හැලිවලන් අස්සේ බුදියාගෙන ඒ හැලිවලන් අස්සේ මැරිලා තියෙනවා. එහෙම ඉතිහාසයක් තියෙන්නේ. ඊළඟට 1918 ඇති වුණ ඉස්පාඤ්ඤ උණ කියන ඒ රෝගයෙන් කෝටි 2ක් මිනිස්සු මැරිලා තියෙනවා. ලක්ෂ 200ක්. ඒ නිසා දැන් අපි දන්නේ නැහැ මේ මිනිස්සු මැරෙන එක කොතනින් ඉවර වෙයිද කියලා. කොතනින් ඉවර වෙයිද කියලා. ඒ නිසා සමහර යුද්ධවලදී මේ ලක්ෂ ගණන් ජනයා මරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ බෞද්ධ සංහාරය කරනකොට ඒ බෞද්ධ සංහාරය කරද්දී නදියකට එක්තරා නදියකට ගංගා නදිය අතු ගංගාවක් මට නදිය නම මතක නැහැ. එක මුස්ලිම් රජ කෙනෙක් පහළ වෙලා බෞද්ධයෝ ලක්ෂ 9ක් කපලා එක ගඟකට දාලා තියෙනවා. මුළු ගඟම මුහුදට යන කල්ම රතු පාටට ගඟ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ වගේ මහ විශාල විනාශ සිද්ධ වුණා. ඒ නිසා පින්වතුනි දැන් අර මාස 18ක් මේ කළු වලාවෙන් වැහිලා යුරෝපයේ මැද පෙරදිග ආසියාතික රටවල්. එතකොට ඒ කාලේ තමයි ලංකාවේ රුවන්වැලි සෑය සිඳ බිඳින යුගයත් ආවේ. ඒතර මේ වගේ ලොකු විනාශ කාල ලෝකෙ පැතිරිලා ගියා. ඒ කාලවලදී ඉපදුනා නම් කොයිතරම් සත්වෝ දුක් විඳිනවද? ඒ නිසා මේ පසුගිය ගෙවුන කාලය යුද්ධයත් නතර වෙලා
ඊළඟට මේ කොරෝනා වසංගතේ එනකල් ওই ගෙවුන යම් කාලයක මිනිස්සු රජවරුන්ට බැන මැති ඇමතුරුන්ට බැන හිටියාට යම් කිසි සැනසෙල්ලක් තිබ්බ කාලයක්. යම් කිසි සැනසෙල්ලක් තිබ්බ කාලයක්. ඒ කාලෙත් දැන් ගෙවි ගියා. අපි දන්නේ ඉදිරියට මේක උසුමක් හෙලන්න බෑනේ. ඒ නිසා දැන් නම් සිහි කරන්න තියෙන්නේ පින්වතුනි මරණය ගැනමයි. අර අයෝගර කුමාරයා නොයෙක් උපමා වලින් සිහි කරපු මරණය සිහි කරන්න වටිනවා. කිසි කෙනෙකුට මරු ජය ගන්න බෑ. කවදා හරි දවසක අපි මැරිලා යනවා. ඔබ ගොඩාක් ආදරේ නම් ඔබගේ අම්මට ඒ අම්මා මැරෙන දවසක් එනවා. ඔබගේ තාත්තට ඔබ ගොඩක් ආදරේ නම් ඒ අය කවදා හරි මැරෙන දවසක් එනවා. අපිටද අපි මැරී යන දවසක් එනවා. එදාට ශෝකයක් වැළපීමක් නැතුව හිත සතුටින් මේවා අත්හරින්නේ කොහොමද? ධර්මයේ නැති හිතක්, ධර්මයේ සිහි කරපු නැති හිතකින් ඒක කරන්න පුළුවන්ද? ඒ නිසා ඔබ නිතර ධර්මයේ කල්පනා කරන්න. ධර්මයේ තමයි උපන් සත්‍යය මරණයටපත් වෙනවා. මරණය මේ ලෝකේ කාටවත් වළක්වන්න බෑ. මරු විතරක් ආධිපත්‍යයෙන් යුක්තයි. මේ තුන් ලෝකෙම ජයගත් තථාගත අරහත් සම්මා සම්බුදුවරු පවා පිරිනුවම් පෑවා. මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. රජවරු සිටුවරු මැරිලා ගියා. මහා මාලිගා හදාගෙන මැණික් මාලිගාවල හිටපු රජවරු මැරිලා ගියා. පින්වතුනි මුළු ජීවිත කාලෙටම කිවිසුමක තරම්වත් ලෙඩක් හැදුන්නේ නැති බක්කුල මහරහතන් වහන්සේත් පිරිනුවම් පෑවනේ. පිරිනුවම් පෑවා. කල්පයක් පවතින සක්වල කෝටියක තෙද අනසක පතරවන අඟුලිමාල මොනිදුත් පිරිනුවම් පෑවා. ඒ නිසා මේ කල්පනා කරන්න මේ සියලු දෙනා මේක අතහැරලා යනවා කියලා. ඒ නිසා රෝගයක් හැදුනාට පස්සේ බෙහෙතක් හේතක් කරගෙන ධර්ම හිතෙන් කල්පනා කරන්න. මේවා අත්හරිනකොට අපි අල්ලාගත් හිතෙන් ඉන්නේ, බැඳුන හිතෙන් ඉන්නේ. නැත්නම් අපිට ධර්මයේ සිහි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසායි අනිත්‍ය මරණ සත්‍ය කල්පනා කරන එක තමයි ජීවිතේට එකම සැනසෙල්ල. මේ ධර්මයෙන් පිටක් ගන්න එක තමයි එකම සැනසෙල්ල. ඊට අමතරව බෙහෙතක් හේතක් කරගෙන මේ දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ රැකගන්න කල්පනා කරන එක ඒක යාගේ මෝඩකමක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිතේ නිරේ විඳින දුක ඉදිරියේ, තිරිසන් ලෝකේ විඳින දුක ඉදිරියේ, പ്രേත ලෝක අසුර ලෝක විඳින දුක ඉදිරියේ මනුෂ්‍ය ජීවිතේ උලක් උඩ හිටියත් සැපක්. සබ් බෙහෙතක් හේතක් කරගෙන මේ සෞඛ්‍ය උපදේශ පිළිපැදලා මේ රෝගකාරකාදී වලින් ගැලවීමට උත්සාහ කරන එක වරදක් නෙවෙයි. හැබැයි හිත ඇතුලේ ධර්මයේ ප්‍රදීපය දල්වා ගන්න. සත්‍යය තේරුම් ගන්න. අපිට මේවා කරන්න පුළුවන් කාලයක් තියෙනවා කියන්නේ. ඊළඟට පින්වතුනි විශේෂයෙන් මතක් කරන්න ඕන කියලා කල්පනා කළා. ඒ තමයි පින්වතුනි දැන් මේ යන වසංගතයේට අපිට තේරෙන්නේ මොකද්ද මේ කොහොමද මේවට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා මොකටත් හොඳයි තමන් කරපු පින්දාන් කුසල් දහම් සිහි කරගෙන පිරිතක්කාරී කියාගෙන වාසය කරන එක. පින්වතුනි මහා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පවා පාවිච්චි කරපු මහා බුද්ධ ඖෂධයක් තියෙනවා. මොණිවරුන්ගේ මහා ඖෂධයක් තියෙනවා. ඒ බෙහෙත බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරලා තියෙනවා කිසිම බෙහෙතක් හරියන්නේ නැති තැන්වලදී. රහතන් වහන්සේලාත් පාවිච්චි කරලා තියෙනවා කිසිම බෙහෙතක් හරියන්නේ නැති තැන්වලදී රෝගවලට. ඒ තමයි මොකද්ද? ඔබට හිතෙන විදිහට බොජ්ජංග. බොජ්ජංග සිහි කිරීම. ඒ නිසා කිසිම ඖෂධයකින් සුව කළ නොහැකි සමහර ලෙඩ සුව වෙනවා බොජ්ජංග පිරිතේ අනුභවයෙන්. ඒ නිසා චුන්ද තීර බොජ්ජංගේ, මහා මොග්ගල්ලාන තීර බොජ්ජංගේ, මහා කස්සප තීර බොජ්ජංගේ කියන බොජ්ජංග පිරිත් උදේ හවස සජ්ජායනා කරන්න. ඒ බොජ්ජංග පිරිතෙන් පිරිත් කරපු පිරිත් පැන් උදේ හවස බොන්න. ඔබ ගන්න ඖෂධයක් වුණා. බොජ්ජංග පිරිතෙන් පිරිත් කරලා ඒ ඖෂධය ගන්න. හරි උපකාරයි. කිසිම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි සමහර රෝග බොජ්ජංග පිරිතේ අනුභවයෙන් සුව වෙලා තියෙනවා. ඊළඟට කන්ද පිරිත විස නසන ඖෂධයක්
ඒ කාලේ මොණිවරු පාවිච්චි කරපු ඒ වගේම තිසරණ සරණ ගියයි විෂ නසන්න පාවිච්චි කරපු පිරිතක් තමයි කන්ද පිරිත. ඊළඟට අඟුලිමාල පිරිත. වසංගත ඉදිරියේදී රතන සූත්‍රය. මේ වගේ පිරිත් සජ්ජහනා කර කර පිරිත් පෙන් බොමින් මේ ඒක යම් ඖෂධයක් කරගෙන වාසය කරන්න. එතකොට රජයෙන් දෙන උපදේශුත් පිළිපදින්න. දාන සිංහල බෙහෙතක් හේතුකුත් ගන්න. දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ බුදුබණ පදයක් අහන්න එක දවසක් හරි ජීවත් වෙන්න. හැබැයි සනාතන ලෝධහම හදවතේ තබා ගන්න. කුමක්ද සනාතන ලෝධහම හදවතේ තබා ගන්න? උපන් සත්වයා මැරිලා යනවා කියලා. මරණය උරුම කරගෙන ඉන්නේ කියලා. මරණයෙන් ගැලවෙන්න කාටවත් බෑ කියලා. ඒ නිසා අවසාන හුස්ම පොද හෙලනකොට මරුගෙන් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා මැරෙන්න ඕනේ. ඒ නිසා දැන්ම හිත හදා ගන්න. එතකොට ඔබගේ හිතේ තියෙන චිත්ත ශක්තිය වැඩි වෙනවා. අද ගොඩාක් අය අපිට මැරෙන මිනිස්සුත් එක්ක කතා කරගන්න බැරුව මිසක්කා. සමහරවිට මැරෙන්නේ රෝගයෙන්මද බය වෙලාද කියලා කවුද දන්නේ? ගොඩාක් අය බය වෙනවනේ. බයට ඇඟ රත් වෙනවනේ. බයට උණ ගැනෙනවනේ. ඒ නිසා මේ බය වීම කියන්නේ මරණයට තවත් ආසන්න කාරණයක්. බය වීම කියන්නේ රෝගී උස්සන්න වීමට තවත් ආසන්න කාරණයක්. ඒ නිසා හිත බය කරගන්න නැතුව ධර්මයේ සිහි කරලා පිරිත් කියාගෙන වාසය කරන්න. හැබැයි මොනවා වුණත් සනාතන ධහම සිහි කරන එක අමතක කරන්න එපා. ඒ තමයි උපන් සත්‍යය මැරිලා යනවා. මරණයෙන් කවදාවත් බේරෙන්න බෑ. මේ තාක් ලෝක ජනතාව අමරණීය වෙලා නැහැ. ඒ නිසා ඔබටත් මටත් අමරණීය වෙන්න බෑ. ඒ නිසා මරණයේ ඉදිරියේ කම්පා නොවන හිතකින් සත්‍ය තේරුම් ගත හිතකින් ජීවිතේට මුහුණ දෙන්න අපි කාටත් වාසනාව උදා වේවා. දිනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා